හාලෙලූයා හාලෙලූයා ප්‍රශංසා වේවා. තවත් අනර්ග උදෑසනක අලුත් සබත් දවසක දෙවියන් වහන්සේට නමස්කාර කරන පිණිස අපිව එක් රැස් කරපු නිසා උන්වහන්සේට බොහෝසේ ස්තුතිවන්ත වෙනවා. අනර්ග ශ්‍රී ලාංකික පවුල ඔබ සියලු දෙනෙක් අද දවසේත් අන්තර්ජාලය ඔස්සේ පවත්වන්නා වූ අපේ නමස්කාර සේවයට ඉතාම ආදරයෙන් පිළිගන්නවා. මං විශ්වාස කරනවා ඔබ ලස්සනට ඇඳගෙන පැළඳගෙන ජ්වලිතව බලාගෙන ඇති උන්වහන්සේට නමස්කාර කරන්නට. හාලෙලූයා ප්‍රශංසා වේවා. අපවට මොන වගේ වාතාවරණයන් තිබුණත් ප්‍රශ්න ගැටලු තිබුණත් උන්වහන්සේගේ කරුණාවල් උදයෙන් උදය අලුත් වෙනවා. හාලෙලූයා. විලාප ගී 3 වෙනි පරිච්ඡේදයේ 22 සහ 23 වගන්ති මෙසේ ප්‍රකාශ කරනවා. අප විනාශ නොවුනේ ස්වාමින් වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය. ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ. ඔබගේ විශ්වාසකම මහත්ය. හාලෙලූයා ප්‍රශංසා වේවා. අපේ හදවත් පිළියෙල කර ගනිමින් ස්තුතිවන්තව ස්තුතිපූර්වකව අපි අපේ දෙවියන් වහන්සේට අපගේ නමස්කාරය පුද කරමු. හාලෙලූයා ප්‍රශංසා වේවා. ජීවමාන ජේසුනි, ඔබ වහන්සේගේ කරුණාබර හස්තයට අපි සබාවක් ලෙස පාර වෙනවා. ගෙවල්වල වැඩ කරන ස්ථානවල සිට නමස්කාර කරන සියලු සහෝදර සහෝදරියන් බාර කරනවා. ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ නිරන්තරයෙන් සියලු දෙනෙක් සමග තැබුව මැනව. යේසුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන්. හාලෙලූයා. දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතියි. මේ අනර්ග දවසේදී ඔබ හමුවේ මේ ආකාරයෙන් උන්වහන්සේ ඔබත් සමග එකතු වෙලා සෙනවන්ත සහෝදර සහෝදරිය, ඔබ කුමන ස්ථානයක සිටියත්, ඔබ කුමන රටක සිටියත්, ඔබ කුමන ප්‍රදේශයක සිටියත්, ඔබ කුමන නිවසක සිටියත්, ස්වාමීන් වහන්සේගේ අභිමුඛය ඔබ මම මැදේ තිබෙනවා. ආමේන්. උන්වහන්සේගේ අභිමුඛයට කවදාවත් සීමාවක් නැහැ සෙනවන්ත සහෝදර සහෝදරිය. මොකද දෙවියන් වහන්සේගේ වචනේ කියන ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, දෙවියන් වහන්සේ කියන්නේ ආත්මයක්. උන්වහන්සේව නමස්කාර කරන අය ආත්මේ සැබෑ කමින් උන්වහන්සේව නමස්කාර කරනවා. උන්වහන්සේගේ වචනේ කියනවා. එබැවින් අපි මුළු හදවතින් උන්වහන්සේව නමස්කාර කරමු මේ අනන්ත උදෑසන, මේ අනන්ත කාලයේ. හාලෙලූයා. ස්තුති වේවා. ඕරිමන්නේ අනමෝෂිදරමන්නේ. හාලෙලූයා ස්වාමී. ගීතාවලිය 23 කියනවා, ස්වාමීන් වහන්සේ මාගේ නේරාය, මට කිසි විටකත් නිගයක් නොවන්නේ. උන්වහන්සේ නිර්ධන ගොදුරු බිම්වල මා සතපන්නේ, නිසල දියෙන් මාගේ පිපාසය සංසිඳවන්නේ කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. එබැවින් අපි උන්වහන්සේගේ කරුණාව අත්දකින්නා වූ සෙනඟ, උන්වහන්සේගේ ප්‍රේමය අත්දකින්නා වූ සෙනඟ. එබැවින් සෙනෙහවන්ත සහෝදර සහෝදරිය, අපි ප්‍රීතියෙන් අපි ගායනා කරමු. දේව කරුණාව, දේව දයාව, දේව ප්‍රේමය ලැබුණේ අපහට කියන ගීතිකාව අපි ප්‍රීතියෙන් ගායනා කරමින් උන්වහන්සේගේ අභිමුඛයේ ප්‍රීතිමත් වෙමින් උන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේගේ ප්‍රීතිය දේව
සත්‍ය සෑමදා වටින අප සැගතුවා දෙවිඳුන් බලවන්තයි සදා දුර්වල අප සවිමත් කළා දෙවිඳුන් සත්‍ය සෑමදා වටින අප ගැන සැලකුවා දෙවිඳුන් බලවන්තයි සදා දුර්වල අප සවිමත් කළා දේව කරුණාව දේව දයාව දේව ප්‍රේම ලැබුණේ අප හට දෙවිඳුන් පුදුමයි සෑමදා දෙවිඳුන් පුදුමයි සෑමදා මරමින් අප දිවි සුරැකුවා ප්‍රේමය නොවෙනස් වෙයි සදා කුරුසිය මත දිවි පුද කළා දෙවිවන්ත සහෝදරයා සහෝදරී උන්වහන්සේ තමයි ඔබේ මගේ ජීවිතේ මරණයෙන් ගලවන්නා වූ දැනන් වහන්සේ මත් උන්වහන්සේ මරණය පරාජය කළා උන්වහන්සේ පාතාලේ පරාජය කළා එබැවින් අපි ප්‍රීතියෙන් කියමු දෙවිඳුන් පුදුමයි සෑමදා දෙවිඳුන් පුදුමයි සෑමදා මරණින් අප දිවි සුරැකුවා ප්‍රේමය නොවෙනස් වෙයි සදා කුරුසිය මත දිවි පුද කළා දේව කරුණාව දේව දයාව දේව ප්‍රේම ලැබුණේ ඔබ හට දේව කරුණාව දේව දයාව දේව ප්‍රේම ලැබුණේ අප හට ලැබුණේ අප හට ලැබුණේ ඔබ හට ලැබුණේ අප හට हालेलुया स्तुति देव අපි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමු අපි දැක්ස ස්වාමීන් ප්‍රශංසා කරමු උන්වහන්සේට මුළු හදවතින් हालेलुया සේවවන්ත සහෝදර සහෝදරී අද ඔබ මේ ආකාරයෙන් ජීවත් වෙලා සිටින්නේ උන්වහන්සේගේ කරුණාව නිසා ඔබ මම මේ ආකාරයෙන් අද අපේ ජීවිත අපි ගත කරන්නේ අපේ වෙන කිසි පොදකමක් නිසා නෙවෙයි සේවවන්ත සහෝදර සහෝදරී ප්‍රේමවන්තේ අපි උන්වහන්සේගේ අභිමුඛයේ මේ ආකාරයෙන් උන්වහන්සේව නමස්කාර කරන්නට සූදානම් වෙනවා ඉතින් අපි කියමු ස්වාමීනි අපි ජීවත් වෙන්නේ ඔබේ කරුණාව නිසායි ස්වාමීනි
Sabada Diye Vesena Moge Devi Obermai Nibi Akipa Takiri Weturu Osevai Samide Sanada Diye Vesena That's so Savannah. Ma bendu bali nida hasuwa pagi devidu ma videwa gamulan lesi no sini garena no mi ene premi over my
ශුද්ධාත්මෙනි අපි සූදානම් ඔබ වෙනුවෙන් prayer emotion
ගත්තේ නැතිවා තේරුම් ගත්ත මිතුරා ඔබමයි මාගේ ප්‍රේම ජේසුනේ කවුරුත් තේරුම් ගත්තේ නැතිවා තේරුම් ගත්ත මිතුරා ඔබමයි මාගේ ප්‍රේම ජේසුනේ ඔබේ අලංකාර දැසි මා දුටුව නිසා විනාශ වෙන්නට සිටිවා අද ජීවත් වෙනවා නින්නති කරුණාව ඔබගේ යහපත් මාගේ දෙවිනේ වක් නැති මේ මාංසස් කලේ නින්නති කරුණාව ඔබගේ යහපත් මාගේ දෙවිනේ වක් නැති මේ මාංසස් කලේ ඔබේ අලංකාර දැසි මා දුටුව නිසා විනාශ වෙන්නට සිටිවා අද ජීවත් වෙනවා අලංකාර දැසි මා දුටුව නිසා විනාශ වෙන්නට සිටිවා අද ජීවත් වෙනවා කවුරුත් එපා කළා වූවා ප්‍රේමෙන් තුරුලට ගත්තේ දෙවිලා ඔබමයි මාගේ ප්‍රේම ජේසුනේ කවුරුත් එපා කළා වූවා ප්‍රේමෙන් තුරුලට ගත්තේ දෙවිලා ඔබමයි මාගේ ප්‍රේම ජේසුනේ ඔබේ අලංකාර දැසි මා දුටුව නිසා විනාශ වෙන්නට සිටිවා අද ජීවත් වෙනවා ඔබේ අලංකාර දැසි මා දුටුව නිසා විනාශ වෙන්නට සිටිවා අද ජීවත් වෙනවා ඔබේ අලංකාර දැසි මා දුටුව නිසා විනාශ වෙන්නට සිටිවා අද ජීවත් වෙනවා ජීවත් වෙනවා ජීවත් හාලෙලූයා ප්‍රශංසාව ගෞරවය මහිමය දෙවියන් වහන්සේටම වේවා. හාලෙලූයා මම විශ්වාස කරනවා අපි සියලු දෙනෙක් අනර්ඝ නමස්කාර කාලයක් පවත්වන්නට ඇති කියලා. දේව දරුවනේ ඔබ දන්නවා මේ කාලේ අපි දේශනා කරන්නා වූ මාතෘකාව තමයි
ජේසුස් වහන්සේ මම කියලා ප්‍රකාශ කළා වූ ප්‍රකාශනයන්. අද දවසේ ඔබ ඉතාම ආදරය කරන දේවදාසයෙක් සූදානම්ව සිටිනවා. තවත් අනර්ග දේව වචනයක් උන්වහන්සේගේ නාමයක් අපට ගෙන එන්නට. ඉතින් මම පාස්ටර් ස්ටැන්ලිට ආරාධනා කරනවා අද දේව වචනය අපට බෙදා ගන්න කියලා. අපගේ උත්ථානය හා ජීවනය ඔබයි යේසුනි. ශුද්ධ වූ යොහාන් සුභාරංචිය 11 වෙනි පරිච්ඡේදය 25 වෙනි පදය සහ 26 වෙනි පදය. යේසුස් වහන්සේ නැවත නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහා ගන්නා මල නොමුත් ජීවත් වන්නේය. ජීවත්ව සිටින කවුරු නොමුත් මා කෙරෙහි අදහන්නේද ඔහු කිසි කලකත් නොනසින්නේය. මේක විශ්වාස කරනවාදැයි ඈට කීසේක. පොළොවේ මනුෂ්‍ය ජීවිතය කෙලවර වන්නේ සොහොනේදීය. මනුෂ්‍යයෙකුගේ බලාපොරොත්තු හා සිහින සියල්ල නිමවන්නේද අතනමයි. ශ්‍රේෂ්ඨ පුද්ගලයන් බොහෝ දෙනාගේ ජීවිත කතාව සම්පූර්ණ වන්නේද ඔවුන්ගේ අපවත් වීමෙන්. මරණය නිමාවක් මිස ආරම්භයක්සේ යම් කෙනෙක් සිතනවා නම් බොහෝ විට එම සිතුවිල්ල අභිලාෂකාමී හා කපටි එලෙසම කුරිරු අරමුණක් විය හැකියි. එම සිතන අයගේ න්‍යායපත්‍රය වන්නේ අනුන්ගේ මරණය හෝ විනාශය තුළින් තමන්ගේ වාසිය සෙවීමයි. තමාගේ ආදර කරන මිත්‍රයා අසනීපව සිටින විට නොගොස් ඒ රෝගය මරණය පිණිස නොව එයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයා මහිමයට පමුණුවනු ලබන පිණිස දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහායයි සිතන පුද්ගලයා කොයි ආකාරයේ පුද්ගලයෙක්ද? ලාසරස් නම් තම ආදර මිත්‍රයා මෙරුණායින් පසු ඔහුගේ පවුලේ අයට යේසුස් වහන්සේ කීවේ මොනවද? මනුෂ්‍යයාට අමරණීය ජීවිතයක් දායාද කළ ස්වාමී වූ දෙවියන් වහන්සේ ඔහුට ආඥා කරමින් නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන. එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහින් කන්ට එපාය. මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නේහියයි කීසේක. නමුත් මිනිසා දෙවියන් වහන්සේගේ ආඥාව නොතකා තෝරාගන්නේ මරණයයි. ඒ මරණීය ජීවිතය හිමි වූ අපි ඉපදින්නේ කල් ඉක්ුත් වීමේ දිනයක් සහිතවයි. අපට මරණය නිශ්චිත බව අපි දනිමු. නමුත් දිනය හා ක්‍රමය අපි නොදනිමු. මෙම මරණීය ජීවිතය අමරණීය ජීවිතයක් විය හැකිද? නැවත නැගිටීමද ජීවනයද මමයි. යොහාන් සුභාරංචියේ දැකිය හැකි මම ප්‍රකාශය හතෙන් එකක් වන මෙම ප්‍රකාශය යේසුස් වහන්සේ විසින් මාර්තාට කළ එකකි. මෙම ප්‍රකාශය උන්වහන්සේ කළේ
මාර්තා හා මරියාගේ සහෝදරයා වූද උන්වහන්සේ බොහෝ සෙයින් ආදරය කළ බෙතානියේ ලාසරස් මියගොස් දින 4කට පසු ඔවුන් ඊ타ත්ම ශෝකයෙන් සිටි මොහොතකය. ලාසරස් අසනීපව සිටින බව දන්වා ඔහුගේ සහෝදරයන් යේසුස් වහන්සේට පණිවිඩයක් යවුවා. ඒ ඇසූ උන්වහන්සේ තව දවස් 2ක් ප්‍රමාද කළා. යේසුස් වහන්සේ ඇත්තටම ඔවුන්ගේ ගමට එනකොට භූමදානයද අවසන් වෙලයි තිබුණේ. භූමදානය සිදු වී දින 4කට පසු යේසුස් වහන්සේ එනවා දුටු මාර්තා, ස්වාමීනි, ඔබ වහන්සේ මෙහි සිටියානම් මාගේ සහෝදරයා මැරෙන එකක් නෑ කිව්වා. ඇය සිතුවේ යේසුස් වහන්සේට මරණය වළක්වන්න පුළුවන් මිස මරණය සිදු වුණායින් පසු යමක් උන්වහන්සේට කළ නොහැකි බවයි. මාර්තා හා ඇය සමග සිටි අය අඬනවා දැක යේසුස් වහන්සේද ඇඬුවා. එනිසා ඔවුන් අන්ධයාගේ ඇස් පැහැදුවා වූ යේසුස් වහන්සේට ලාසරස් නොමරී සිටින්ට සලස්වන්ට බැරි වුණාදයි කිව්වා. ඔවුන් සිතුවේ යේසුස් වහන්සේට රෝග සුව කළ හැකි වුණාට මරණයෙන් යම් කෙනෙක්ව ජීවිතයට ගෙන එන්න බැරි වෙයි කියලයි. ඇත්තටම උන්වහන්සේ ප්‍රමාද වැඩිද? මනුෂ්‍යයන්ගේ පීඩාවේදී සතුටු වී සරදම් කරන පටු ආත්මාර්ථකාමී පුද්ගලයෙක්ද යේසුස් වහන්සේ. ඇත්තටම උන්වහන්සේට දැන් කරන්න යමක් ඉතිරි වී නැද්ද? උන්වහන්සේගේ බලයට සීමාවක් තිබේද? නැවත නැගිටීමද ජීවනයද මමයි යනුවෙන් යේසුස් වහන්සේ තමන් වහන්සේ ගැන පවසන්නේ කුමක්ද? අලුත් ගිවිසුම තුළ ඇති අනෙක් සියලුම නැවත නැගිටීම් වල යේසුස් වහන්සේ මළවුන් මරණයෙන් නැවත නැගිටවනවා. යේසුස් වහන්සේ නායින් වැන්දබුවගේ පුත්‍රයාගේ අවමංගල පෙරහැර නතර කර තරුණයාට නැගිටින්න කියා අනකලා. ලූක් 7:11 සිට 15. යේසුස් වහන්සේ යායිරස්ගේ දියණියගේ අත අල්ලාගෙන තරුණියට නැගිටින්න කියා අනකලා. ලූක් 8:51 සිට 56. යේසුස් වහන්සේ ලාසරස්ට අනකලේ සොහොනෙන් එළියට එන ලෙසයි. යොහන් 11:43. පරණ ගිවිසුමේ නැවත නැගිටීම් වලදීද ඒ හා සමාන දේ දකිමු. එලියා සාරේපාත්හි වැන්දබුවගේ පුත්‍රයා නැවත නැගිටවීම. 1 රාජාවලිය 17 සිට 22 දක්වා. එලිෂා ශූනේම්හි ඒ හා සමාන දේම කළා. 2 රාජාවලිය 4 වෙනි පරිච්ඡේදයේ 18 සිට 37 දක්වා. එලිෂාගේ සොහන තුලට විසි කරන ලද මලමිනිස්සෙක් එලිසාගේ ඇටකටු ස්පර්ශ කළ විට නැවත ජීවනයට පැමිණියා. 2 රාජාවලිය 13:21. මෙම මලවුන්ගෙන් නැවත නැගිට කිසි කෙනෙක් තමන්ගේ උත්ථානය සම්බන්ධයෙන් නැවත නැගිටීමද ජීවනයද මමයි කියා
ප්‍රකාශයක් කර නැත. අපි අපගේම මරණය ඉදිරියේ එසේ නැත්නම් අපගේ පවුලේ යම් කෙනෙකුගේ මරණයක් සිදු වුණාම එහෙමත් නැත්නම් අපගේ ආදරණීය මිතුරෙකුගේ හෝ මිතුරියෙකුගේ මරණය ඉදිරියේ අපි අසරණ වෙනවා. යේසුස් වහන්සේටද ලාසරස්ගේ මරණය වේදනාත්මකයි. යේසුස් වහන්සේ ලාසරස්ට පමණක් නොව ලාසරස්ගේ සහෝදරයන් වන මාර්තාටද මරියාටද ආදරය කළා. උන්වහන්සේ අපට ආදරය කරන තැනන් වහන්සේය. එහෙත් ලාසරස් අසනීපයෙන් සිටින බව යේසුස් වහන්සේට ආරංචි වුණාම උන්වහන්සේ තවත් දින දෙකක් ඉන්න ස්ථානයේ නැවතී සිටියා. ඒ ඇයි? යේසුස් වහන්සේ ලාසරස්ට මාර්තාට සහ මරියාට එතරම් ප්‍රේම කළා නම් උන්වහන්සේ ප්‍රමාද කළේ ඇයි? උන්වහන්සේ පවුලේ අය සමග සිටීමට නොගියේ ඇයි? උන්වහන්සේ එතරම් සැලකිල්ලක් නොදැක්වූයේ ඇයි? යේසුස් වහන්සේ බෙතානියට යයි කියලා ගෝලයන් බලාපොරොත්තු වුණේ නැහැ. ඊට හේතුව උන්වහන්සේගේ ජීවිතයට තර්ජනයක් තිබූ මොහොතක ජෙරුසලමට යනවාට ගෝලයන් කැමති වුණේ නැහැ. පරිසීවරුන් සමග අවසන් වරට ඇති වූ ගැටුම දුටු ගෝලයන් බය වුණා. ලියන්නන් වහා පරිසීවරුන්ව උන්වහන්සේ හෙලා දුටු නිසා පරිසීවරු කෝපයට පත් වූ අතර උන්වහන්සේට ගල් ගසා මරන්නට උත්සාහ කළා. මෙම වාතාවරණය මත දවස් දෙකක් ගෙවී ගිය පසු යේසුස් වහන්සේ තම ගෝලයන්ට අපි යූදා වෙත යමු යයි ආරාධනා කළා. මෙම ගමන තුල තිබූ භයානකකම ගැන යේසුස් වහන්සේට කතා කළ නොහැකි බව ගෝලයන්ට වැටහුණු නිසා තෝමස් අපිත් උන්වහන්සේ සමග මැරෙන පිණිස යමු යයි කීවා. යේසුස් වහන්සේ යෙරුසලමට නුදුරු බෙතානියට ගියහොත් උන්වහන්සේ සමග තමන්වද මරා දමයි කියා ඔවුන් බය වුණා. යේසුස් වහන්සේ කෙසේ හෝ බෙතානියට යෑමට අපේක්ෂා කළේ නම් උන්වහන්සේ දින දෙකක් ප්‍රමාද කළේ ඇයි? මෙම අසනීපය මරණයෙන් අවසන් නොවන බවත් එය දෙවියන් වහන්සේගේ මහිමය නිසා දෙවියන් වහන්සේගේ පුත්‍රයා මහිමයට පැමිණේ යයි උන්වහන්සේ කීවා. ලාසරස් මිය යන තෙක් පමණක් නොව දින 4ක් සොහොනෙහි රැඳී සිටින තෙක් උන්වහන්සේ බලා සිටියා. යේසුස් වහන්සේ බලා සිටියේ නැවත නැගිටීම හා ජීවනය මමයි යන උන්වහන්සේගේ වචනවල සත්‍යතාව මෙයින් මනාව පැහැදිලි වන නිසයි. තම දරුවා අහිමි වීමේ ශෝකයෙන් පෙළෙන දෙමව්පියන්ගේ සිතුවිලි යන්නේ කොතනටද? කුඩා දියණියක් මිය ගොස් ඇති බව හෝ ඔවුන් ඒ පියා ගුවන් අනතුරකින් මිය ගිය බවට, එසේ නැත්නම් පුතෙකු ඝාතනයට ලක්ව ඇති බවට ඛේදජනක ආරංචියක් පවුලකට ලැබුණු විට ඔවුන්ගේ සමස්ත අවධානය යොමු වන්නේ කුමන සත්‍යයටද? වේදනාව, වැළපීම, මාරාන්තික රෝග, හදිසි වෙපත්, මාරාන්තික අනතුරු සඳහා අවසාන පිළිතුරු කුමක්ද? නැවත නැගිටීම හා ජීවනය මම වෙමි කියා යේසුස් වහන්සේ කියන පදයයි. මිනී වලෙන් නැගිටින යේසුස් වහන්සේ ලාසරස්ව මිනී වලෙන් කැඳ වූ යේසුස් වහන්සේ මෙවැනි තත්වයන් තුල අපට සැනසෙල්ල හා බලාපොරොත්තුව
ලබා දෙනවා. එනම් උන්වහන්සේ තුල අපි විශ්වාස තැබිය හැකියි. පාස්කු කතාවේ වටිනාකමක් අපිට දැනෙන්නේ මහසිකුරාදා කතාවෙන්ය. අපි නැවත නැගිටීමේ මහිමය දකින්නේ මරණය තුලිනි. යේසුස් වහන්සේ ප්‍රකාශ කළේ නැවත නැගිටවන්නාද ජීවත් කරවන්නාද මමයි කියා නොවේ. නැවත නැගිටින්නේද ජීවත් වන්නේද මමයි කියා උන්වහන්සේ කීවේද නැත. උන්වහන්සේ කීවේ නැවත නැගිටීමද ජීවනයද මමයි කියාය. දෙවියන් වහන්සේ මවා දුන් මෙම ලස්සන ලෝකය තුළට මරණය ගෙනාවේ අපගේ පාපයයි. පාපයට ලැබුණු ප්‍රතිවිපාකයයි අපව අසරණ කරන මරණය. පාපයට වන්දියක් වශයෙන් අපි අපගේ ජීවිතය දිය යුතුයි. එම වන්දිය යේසුස් වහන්සේ කුරුසිය මත ගෙවීම මගින් අපට උන්වහන්සේ හිමි කර දෙන්නේ ජීවනයයි. යේසුස් වහන්සේ පූජා කළේ උන්වහන්සේවමයි. එනිසායි උන්වහන්සේ අපගේ ජීවනය වන්නේ. ඒ නිසායි උන්වහන්සේ අපගේ නැවත නැගිටීම වන්නේ. ඒ නිසායි උන්වහන්සේ නැවත නැගිටීමද ජීවනයද මමයි කීවේ. මරණයට පත් වූ කෙනෙක් ජීවනයට පැමිණෙන්නට නම් මලවුන්ගෙන් නැගිටීම අවශ්‍ය වේ. නැවත නැගිටීම ජීවනයෙන්ද ජීවනය නැවත නැගිටීමෙන්ද වෙන් කළ නොහැකි. එනිසායි යේසුස් වහන්සේ අපගේ නැවත නැගිටීමද ජීවනයද වන්නේ. තම මරණයෙන් හා උත්ථාන වීමෙන් මරණය පරාජය කළ යේසුස් වහන්සේ මගින් අපි මරණය ඉදිරියේ අසරණ නොවෙමු. ඊට හේතුව මරණය අපට ස්වර්ගයේ දොරටුවයි. මරණය අපගේ මහිමයේ ප්‍රවේශයයි. මරණය අපගේ සදාකාල ජීවනයට ආරම්භයයි. පාපයේ විපාකය වූ මරණය අපව අසරණ කළද යේසුස් වහන්සේගේ නැවත නැගිටීම අපට බලාපොරොත්තුවක් ලබා දෙයි. නැවත නැගිටීම වන යේසුස් වහන්සේ අපව නැවත නැගිටවයි. ඒ පමණක් නොව උන්වහන්සේ අපගේ නැවත නැගිටීමද ජීවනයද වේ. පාපයේ ඛේදජනක ප්‍රතිඵලය වූ නිරය අපගේ සදාකාල උරුමය වූද නැවත නැගිටීමද ජීවනයද වූ යේසුස් වහන්සේ ස්වර්ගය අපගේ සදාකාල උරුමය බවට පරිවර්තනය කළා. ජීවනයේ අධිපති වූ උන්වහන්සේව මරණයට යටපත් කර ගැනීමට බැරි වුණා. ඒ මන්ද උන්වහන්සේ නැවත නැගිටීමද ජීවනයද වේ. උත්ථාන වූ උන්වහන්සේ ඉදිරියේ මරණයද අසරණ වුණා. යේසුස් වහන්සේ කෙරෙහි අදහා ගන්නා මල නමුත් ජීවත් වන්නේය. ජීවත්ව සිටින කවුරු නමුත් උන්වහන්සේ කෙරෙහි අදහන්නේද ඔහු කිසි කලකත් නොනසින්නේය. අපගේ නොසෙලෙන විශ්වාසය එයයි. අපිට සමහර සත්‍යයන් අවබෝධ කර ගැනීම සඳහා ප්‍රමාණවත් කාලය
අවශ්‍යයි. අපි ඉගෙන ගන්නේ බොහොම හිමින්. එම නිසා උන්වහන්සේ අපට කාලය ලබා දෙනවා මිස උන්වහන්සේට කාලය අවශ්‍ය නිසා ප්‍රමාද කරනවා නොවේ. බොහෝ දේ අපි ඉගෙන ගන්නේ කටුක අත්දැකීම් තුළින්. ඒ වුණාට අපගේ පීඩාව උන්වහන්සේගේ සතුට නොවේ. එහෙත් අපි ඉගෙන ගන්නා පාඩම තුළ සැබෑ වටිනාකමක් තිබෙනවා. සෑම දේ තුළම අවසානයේ උන්වහන්සේ අපට ලබා දෙන්නේ අපි සිතනවාටත් බලාපොරොත්තු වෙනවාටත් වඩා විශිෂ්ට දෙයමයි. අපි දකිනහා ඇසුණු දේ අනුව අප ඊටා කුඩා දෙයක් උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. අපි දෙවියන් වහන්සේව දකින්නේ ඒ සීමාවන් තුල පමණයි. නමුත් දෙවියන් වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම් කළ දේ ඇසට නොපෙනුණු හා කනට නොඇසුණු දේ වගේම මනුෂ්‍යයාගේ සිතට නොපෙමිණි දේය. පොන්තියුස් පිලාත් යටතේ වදවිඳ කුරුසියෙහි ඇනගසනු ලැබ මැරි තැන්පත් කරනු ලැබ තුන්වන දින මලවුන්ගෙන් නැගිට්ටා වූ උත්ථානයද ජීවනයද වූ යේසුස් වහන්සේ තුල අපට ශරීරයේ නැවත නැගිටීමද සදාකාල ජීවනයද සහතිකයි. උන්වහන්සේ අපගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන බව සහතිකයි. මරණය තවත් නොවන බව සහතිකයි. වැළපීමක්, හැඬීමක්, වේදනාවක් තවත් නොවන බවද සහතිකයි. එයයි අපගේ අමරණීය බලාපොරොත්තුව හා නොසැලෙන විශ්වාසය. එයයි අපගේ ඇදහිල්ල හා ප්‍රකාශය. ඒ මන්ද නැවත නැගිටීමද ජීවනයද යේසුස් වහන්සේමයි. එම නිසා සොහන අපට අවසානය නොව අමරණීය ආරම්භයයි. උත්ථානය හා ජීවනය වන ඔබ වහන්සේ නැති තැන මරණයයි යේසුනි. යේසුනි ඔබයි අපගේ උත්ථානය හා ජීවනය. හාලෙලූයා. ප්‍රශංසාවත් ගෞරවයත් මහිමයත් දෙවියන් වහන්සේට වේවා. ඒ වගේම පාස්ටර් ස්ටැන්ලිට බොහෝසේ ස්තුතිවන්ත වෙනවා. අනර්ග දේව වචනයක් අද දවසේ අපට ගෙන ඒම නිසා. දේවදරුවනේ මේ දේව වචනය ඔබගේ ජීවිතයට අදාළ කරගන්න. හාලෙලූයා. ඔබ ගත්ත ඒ නෝට්ස් දිනපතා කියවන්න, ඒවා මෙනෙහි කරන්න, ජීවිතයට අදාළ කරගන්න. අපට විශේෂ දැනුම් දීමක් තිබෙනවා. එම පාස්ටර් ක්‍රිස්ටිනා වෙනුවෙන් යාඥා කළ ඔබ සෑම සියලු දෙනාට පාස්ටර් ක්‍රිස්ටිනා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නිරන්තරයෙන් ඇව ඔබේ යාඥාව තුල තබන්න, ඇයට සම්පූර්ණ සුවය ලැබෙන පිණිස. හාලෙලූයා. ඒ වගේම ඔබ පාස්ටර් ක්‍රිස්ටිනාව මුණ ගැහෙන්නට කැමති නම් ඔබ එය මට දැනුම් දෙන්න. ඒකට හේතුව තමයි සිංගප්පූරුවේ එක වතාවකට 5 දිනකට තමයි එකතු වෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඔබ ඉරුදින හෝ සතියේ දවස්වල පාස්ටර් ක්‍රිස්ටිනාව මුණ ගැහෙන්න කැමති නම් ඔබ මට දැනුම් දෙන්න. එවිට මම ඒ කණ්ඩායම සමග ඇයට මුණ ගැහෙන්න අවස්ථාව සලසා දෙන්නම්. ඉතින් ඔබ සියලු දෙනෙකුට බොහෝසේ ස්තුතිවන්ත වෙනවා. මේ කාලය තුල දෙවියන් වහන්සේ තුල ශක්තිමත් වෙමින්, ස්ථීර වෙමින්, උන්වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේ තුල වර්ධනය වෙන නිසා
හාලෙලූයා. ප්‍රශංසාව ගෞරවය මහිමය දෙවියන් වහන්සේට වේවා. අපි උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගමු. පියාණන් වහන්සේගේ පුදුම වූ ප්‍රේමයත් පුත්‍රයාණන් වහන්සේගේ කරුණාවත් ශුද්ධාත්මයණන් වහන්සේගේ නිරන්තර සහභාගීකම දැන්ද පතුවට සදහා කාලයටද උන්වහන්සේට ප්‍රේම කරන නුඹලා සියලු දෙනෙක් සමග වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. නැවත ලබන ඉරිදින අපි මුණ ගැහෙන තුරු ඔබ සියලු දෙනෙකුට ජේසු පිටයි.